නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝකෙට ලබා දීපු දේ උන්වහන්සේ කලේ කොයිතරම් විස්මිත දෙයක්ද කියලා තේරෙන්නේ මේ ධර්මයේ ටික ටික හරි තේරුම් ගනිද්දි හිත පහදවා ගත්තොත්. ඔබ මතක තියාගන්න, අපි ඉස්සෙල්ලාම කරන්නේ හිත පහදවා ගන්න එක. මොකද ඉස්සෙල්ලා කරන්න ඕනේ හිත පහදවා ගන්න නැතුව ධර්මයේ ගැන අවබෝධ කරන්න කල්පනා කරනවා කියමු. දැන් ඔන්න නුවණින් විමසන්න කියලා ඔන්න පටන් ගන්නවා. දැන් ඒ පටන් ගන්නකොට එයා හිතාගෙන ඉන්නේ මට මේක අවබෝධ කරන්න පුළුවන් කියලා. නමුත් මෙයා පටන් අරගෙන හිතන ක්‍රමේ තුල මෙයාට මොකක් හරි තේරුණා කියමු. ඊට පස්සේ එයා එන්නේ මාන්නෙට. මම තමයි මේක දන්නේ කියලා. එතකොට මාන්නේ ඉස්සරහට යනවා. එතන ඇත්ත අවබෝධය නැහැ. එහෙනම් අපි ඔක්කොටම ඉස්සර වෙලා කරන්න ඕනේ මොකද්ද? සිත පහදවා ගන්න එක. සිත පහදවා ගන්න එක හරියට කරගත්තේ නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. සිත පහදවා ගත්තොත් මාන්නේ පස්සට ගිහිල්ලා පැහැදීම ඉස්සරහට එනවා. එතකොට මේ මාන්නෙත් එක්ක මෙච්චර තියෙන අරුබුදේ මොකද්ද? අපි එක එක්කෙනාට තියෙනවා පෞද්ගලික ප්‍රතිරූපයක්. තියෙනවද නැද්ද? අපි ඒකට ඇලුම් කරනවද නැද්ද? අපි අපි ගෲප් ෆොටෝ එකක් ගත්තා කියලා. දැන් ඔයාට දුන්නොත් ගෲප් ෆොටෝ එක ඉස්සෙල්ලා ඔයා බලන්නේ කවුරු ගැනද? මං ඉන්නේ කොතනද? හැඩද? ලස්සනට පේනවද මාව? ඊළඟ එක්කෙනාට දුන්නාම එයා බලන්නේ එයා ඉන්නේ තැන. අපි ජීවිතේට මේක කාවැදිලා තියෙන්නේ. ඒකට තමයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. එතකොට ඒක සිඳ බින්දින ආකාරයට අවබෝධය එන්න නම් අපිට ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ මොකද්ද? පැහැදීම. පැහැදීමට මොකද්ද අපි කිව්වේ? ශ්‍රද්ධාව. අන්නේ පැහැදීම බුදුරජාණන් වහන්සේ කෙරේ ආපු දවසට අර මාන්නේ පස්සට යනවා. පැහැදීමත් එක්ක එනවා අහිංසක නිහතමානීකම. හොඳට බලන්න හිතලා සමිති සමාගමක් ගත්තොත් අරුබුදයක් තියෙනවා. මොකේද අරුබුදේ තියෙන්නේ? තනතුරු වලට. ආයතනයක් ගත්තොත් අරුබුදයක් තියෙනවා. මොකද්ද මේ අරුබුදේ තියෙන්නේ? තනතුරු වලට. වැඩසටහනක් සංවිධානය කරන්න කිව්වොත් අරුබුදයක් තියෙනවා. මොකද්ද අරුබුදේ? තනතුරු වලට. එතකොට මේ මොකද්ද මේ අරුබුදේ ඇත්ත? පෞද්ගලික ප්‍රතිරූපයේ ඉස්සරහට ගන්න තියෙන අරුබුදේ. පෞද්ගලික ප්‍රතිරූපයට ගෞරවය දෙන්න තියෙන අරුබුදේ. ඒ අරුබුදයට කියන්නේ ආත්ම දෘෂ්ටිය කියලා. ඒකත් එක්ක එනවා ඊර්ෂ්‍යාව. ඒකත් එක්ක එනවා අනුන් හිලා දැකීම. ඒකත් එක්ක එනවා අනුන්ව පාගගෙන ඉන්න ඕන කියන එක. ඒකත් එක්ක එනවා තමන් ඉස්මතු වෙන්න ඕන කියලා. නමුත් මේ අරුබුදේ ඒ ආත්ම දෘෂ්ටිය පස්සට යනවා. පැහැදීම අවංකවම ඇති වුණොත්. පැහැදීම ඇති වුණා කියලා කෙනෙකුට
බොරුවටත් කියන්න පුළුවන්. බැරිද? පුළුවන්. ඒ නිසා පැහැදුණු කෙනෙක් හැටියට ඉන්නත් පුළුවන්. නමුත් එතන තියෙන්නේ ආත්ම දෘෂ්ටිය. ඕක සිඳ බිඳගෙන පැහැදීම ඉස්සරහට ගන්න නම් පැහැදීම ගැන 100% අවංක වෙන්න ඕනේ. ධර්ම මාර්ගයේ දියුණු කරන්න ලේසිද අමාරුද? ඇයි ලේසි වෙන්න එපානේ. දියුණු කරන්නත් බෑ. දියුණු කරන්න දෙන්නෙත් නෑ. බුද්ධ ශාසනයේ බබළුවන්න කියලා ඉදිරිපත් වෙච්ච සියලු දෙනාම නැති වුණා. හේතුව මොකද? මං උදාහරණයක් කියන්නම් ඔබට. මේක තේරෙන්න. දැන් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවානේ මේ කෙලෙස් වලට බන්ධනී කියලා වචනේ. උන්වහන්සේ පංච නීවරණයට පාවිච්චි කරනවා බන්ධනාගාරය කියලා වචනයක්. ඒ කියන්නේ හිරගියක් කියලා මේක. පංච නීවරණ. එතකොට දැන් ඔබ හිතන්න මෙහෙම. ඔන්න හිරගියක් තියෙනවා. හිරගෙදර ඉන්න අයට හරි දුක්. හරි කරදර. පීඩා, බය, සංතාප, තැවුල්. හැබැයි මේකෙන් යන්න බෑ. කැමැත්තෙන් ගේට්ටු ඇරලා දැන් ඔබේ කාලය ඉවරයි. එළියට ඵලයෙන් යන්න බෑ. ඒක ඇතුලේ තමයි මෙරි මෙරි ඉපදිපදි ඉන්න තියෙන්නේ. හැබැයි මේකෙන් පැනගත්තොත් එයා නිදහස්. බය සෝක නැහැ. උදාර පුරුෂයෝ ඉන්නවා නෝන පාවිච්චි කරලා මේකෙන් පයින්නවා. හිරගෙදරින්. පැනලා ඉවරලා මැප් එකක් කියවනවා. මෙන්න පයින් සැලැස්ම. දැන් ඔන්නේ මැප් එක ආව හිරගිය ඇතුළට. දැන් මොකද කරන්නේ? දැන් ඒක එයා පාවිච්චි කරන්නේ කෑයක ගහද. ඔන්න මැප් එක හවුණා යමන්. කොහොමද පාවිච්චි කරන්නේ? හරි කල්පනාවෙන්. හරි කල්පනාවෙන්. දැන් අපි කියමු දැන් හිරගෙදරින් එයාට පැනලා යන්න ඕන නම් එයා දැන් නිකන් පැනලා යන්න බෑනේ. ඉන්නෝනේ හැමතැනම දාලා. පිරිස දාලා ඉන්නවා එයා හිර කරන්න. යන්න ඕනේ. කොහොමද යන්නේ? කාටවත් තේරෙන්නේ නැති ඉන්නේ. දැන් ඔන්න එයා පාර දැන් මැප් එකට අනුව එයා පාර හොයාගෙන යනවා. අරගොල්ලන්ට ඉව වැටෙනවා. කොහෙද යන්නේ? මම මේ පණින්න යනවා. එතකොට ඒ පැත්තට යන්න තියෙන මාර්ගයේ ඒ පිරිස අවුරුනවද නැද්ද? ඊට පස්සේ යාට ඒ ටිකක් නැහැ. ඒ ඇවිදෙප ටිකක් නැහැ. නෝන තියෙන කෙනෙක් කියනවා. ඒ පැත්තෙන් යනවා. කොහෙද යන්නේ? නෑ මේ නිකන් බලන්න නිකන් ඇවිදින්න. නමුත් යාගේ හිතේ තියෙන්නේ මොකද්ද? ඒ වගේ තමයි මගපල ලබන්න ඕනේ කියලා කෑග ගහ ඉන්නේ ඔක්කොම වැටෙනවා. යන්න බෑ. යන්න දෙන්නේ නැහැ. කවුද දෙන්නේ නැත්තේ? නොපෙනෙන ලෝකේ. යන්නත් බෑ යන්න දෙන්නෙත් නැහැ. ඕක තමයි ඇත්ත. ඒ නිසා මේ කටින් කිය ධර්මයේ දියුණු කරන්න කවද? අපිට ඇයි මේක ඉස්සරහට එන මම නම් බලන්නකො මම යන තාලේ ඔය කවුරු කිව්වත් නවත්තන්න බෑ මගේ ගමන. මම යනවා නිවන කරා. එහෙම කියනයි නැද්ද? ඇයි අපි මේ වගේ ඉමෝෂනලි කතා කරන්නේ? අපේ තුල තියෙන ප්‍රතිරූපේ නිසා. බලන්න අපි කොච්චර හිතන්න ඕනේ පෙත්තක්ද කියලා. ලේසි නෑ. එහෙම වෙන්න හේතුව මොකද? හේතුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් මෙච්චර අවංක ධර්මයක් තියෙද්දි මොකද එහෙම වුනේ? හේතුව මේකයි. මේ ධර්මයට පුළුවන් මනුෂ්‍යත්වය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න. එතකොට මේ ධර්මයේ තුල මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනකොට සියලු ලෝක අභිභවා යනවා. කවුරුත් කැමති නැහැ. ඇයි ඒගොල්ලෝ ඉන්නේ ප්‍රතිරූපවල තම තමන් මවාගත්තු ප්‍රතිරූපවල ඉන්නේ නොපෙනෙන ලෝකෙත්. මනුස්සත්වයේ තුල මේක දියුණු වෙනකොට සියලු ලෝක අභිභවා යනවා. ඊර්ෂ්‍යයි. ඉතින් නෝන තියෙන කයිවාරු ගහන්න නැති ආනකටම අනේ ඉතින් අපිත් ඉතින් කැමති ධර්මයට කරගෙන යනවා. ඉතින් හරියයි දන්නෙත් නැහැ, වරදි දන්නෙත් නැහැ, පින තියනවත් දන්නෙත් නැහැ. එහෙම කිය ඉන්න එක්කින යන්තම් මොක දියුණු කරනවා.
යනවා නේද කයිවාරු ගහගෙන. විඳෝයි කෙලවරක් නැතුව. ඔන්න ඇත්ත. මම හොඳ දේවල් ඉගෙන ගත්ත මේ ජීවිතේ. බාහිර ලෝකෙන් එතකොට නැද්ද මේ මාර්ගඵලලාභී අය මේකට උදව් කරන්න? මේ ලෝකයේ තුල දැන් තියෙන්නේ දිව්‍ය බලය නෙවෙයි. අසුර බලය. සම්පූර්ණ මේ ලෝකේ අල්ලලා තියෙන්නේ. මං කියනවා කොහොම තේරුම් ගනීද දන්නේ මම මේ කියන එක. මේක තමයි ඇත්ත. ඒ නිසා ඔබට කරන්න තියෙන්නේ හිත පහදවා ගන්න එක. නැත්තම් මේ සාමාන්‍ය නිකන් කල්පනා කළොත් ලෝකෙ බැනුම් ඇසිය යුතු පැත්තක බැනුම් නොඇසිය යුතු මම දැන් බැනුම් අහන්නේ. බැනුම් ඇසිය යුතුයි වැඳබෙනවා. ඒක එන්නේ අරකින්. මේක හරීම මේ හරි රසවත්. එතකොට ඒකයි මේක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රතිරූප සිඳ බෙදගෙන අවබෝධය කරන යනවා කියන එක. ඒක නුවණ, වීරිය, නිහතමානීකම, නුවණ පාවිච්චි කරන පිළිවෙල මේ ඔක්කොමත් එක්ක තියෙන කුසලතාවයක්. තිබුණොත් වාසනාවක්. අපි කියමු මේ ලෝකය කියන්නේ කුඹුරක්. මේ කුඹුරේ දක්ෂ කෙනෙක් කෙන වගා කරන්න. ඇවිල්ලා මේ කුඹුරට වැටක් බඳිනවා. වගා කරන්න ඉස්සෙල්ලා මොකද කරන්නේ? සත්තුගෙන් හානි වෙනවට සම්පූර්ණ වැටක් බඳිනවා. වැටක් බඳලා වගා කරනවා. ඒ වැට දැම්මත් වැටෙන් රිංගල හරි එයින් මේ එකෙක් දෙන්නෙක්ගේ නමුත් ලොකු හානියක් නෑ. අස්වෙන්න ගන්න බැරිද? පුළුවන්. එයා කියනවා කාලයක් ගියාම මම මේ ගහපු වැට අවුරුදු 100ක් පවතින වැට ගැහුවේ. ඔය අවුරුදු 100 තුල ඕන කෙනෙකුට ඇවිල්ලා මේක වගා කරගෙන ආස්වන්න ගන්න පුළුවන්. අවුරුදු 100න් පස්සේ ආර වැටට මොකද වෙන්නේ? වැට කැඩිලා යනවා. ඊට පස්සේ කුඹුර තියෙනවා, බීජ තියෙනවා. නමුත් වගා කරගන්න බෑ. සත්තු ඇවිල්ලා හරියට පදිංචි වෙලා වටේට. බුද්ධ ශාසනය හිම එකක්. ඒ වැට අවුරුදු බුදුරජාණන් වහන්සේ බුදු මුවින් දේශනා කළා මහණෙනි මාගේ ශාසනය අවුරුදු 1000ක් පවතිනවා. 5000ක් තියෙන අටුවාවේ. අවුරුදු 1000ක් පවතිනවා. ඒ 1000න් පස්සේ මාර්ගඵලලාභින් පල්ලෙහාට වැටුණා. වේගෙන් මාර්ගඵලලාභින් ලෝකෙන් නැති වෙලා ගියා. වැට කැඩිලා. එක එක දෘෂ්ටි මතවාද අසුර බලවේග සම්පූර්ණ විනාශ කළා. බුදුදහම ඉන්දියාවේ නැත්තරම නැතිවීම මට තවමත් පුදුමයි. මෙච්චර සුන්දර ධර්මයක් කොහොමද මේ රටට අහිමි වුණේ කියලා. අසුර බලයේ තියෙන. හරි විරුද්ධයි මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට. නොපෙනෙන ලෝකේ. පුදුම විරුද්ධයි. ඒ විරුද්ධ වෙලා තියෙන්නේ. මේ ධර්මයේ තුල තමයි මෙයා සියලු දේවල් අභිබවා යන්නේ. බුද්ධ කාලෙත් ඒ වගේ අරුබුද තිබුණේ නැද්ද? අයි කරණිමිත්ත සූත්‍ර දේශනා කළේ වනාන්තරයකට ගියපු වෙලාවේ දෙවිවරු ප්‍රශ්න දැම්මනේ. එතකොට දැන් කොහොමද? දැන් ඉතින් සීලාදී ගුණ ධර්ම දියුණු කරගෙන බණ භාවනා කරගෙන යන්න හදනකොට මෙයා යන්න හදන්නේ අපිවත් පෙරලගෙන. ඔන්න දෙනවා වැඩි. ඒ නිසා මේ පේන ලෝකයට වඩා අපිට මේ ඇහැට පේන ලෝකයට වඩා මේ මනුස්ස වර්ගයාගේ සසර ගමන අතිශයින්ම සංකීර්ණයි. දුක්ඛදායකයි. ඉතින් ඒ නිසා මේකෙන් ගැලවෙන්න තියෙන අපිට මූලිකම සුදුසුකම තමයි අපි ප්‍රතිරූපයේ අහංකාරකම අපි පස්සට දාගෙන පැහැදීම ඉස්සරහට ගන්න එක. ඉතින් පැහැදීම කියන එක ඉස්සරහට ගන්න පුළුවන් වෙන්නේ ප්‍රතිරූපයේ අහංකාරකම පස්සට දාන්න පුළුවන් ආකාරයට මොලේ පාවිච්චි කරන්න පුළුවන් කෙනාට විතරයි. අනිත් එක්කයන්ට කැරකි ප්‍රතිරූපම ඉස්සරහට එන්නේ. ඒ නිසා මේ නුවණ කියන එක හරියට ඇස් දෙකින් බලලත් අපිට තේරුම් ගන්න බැරි වුණොත් දැන් අපි ගමු දඹදිව වඳින්න යනවා අම්මලා.
ඉතින් මං එක අම්මා කෙනෙක්ගෙන් ඇහුවා අම්මා දැන් වන්දනාවේ ගියා ස්වාමීනි. හොඳට මතක හිටියේ මොකද්ද කියලා. හොඳට මතක හිටියේ. බර්ණස් රජුරන්ගේ මාලිගාව කියලා. එතකොට අර හතර ස්ථානයට අයිතිද ඕක? ඒ වගේ තමයි මේ බණ ඇහිල්ලත්. හොඳට මතක හිටින්න බැලුවන් පස්සේ වුවමනක් දෙන්නේ නෙමෙයි. ඉතින් ඒ නිසා හොඳට මතක හිටින්න ඕනේ මේ කාරණාවලින් එකයි. දැන් මේ කියපු දේවල් වලින් මොකක්ද? හිත පහදවා ගැනීම. ඒක විතරයි මතක තියෙන්න ඕනේ. අනිත් එක අමතක වුණාට කමක් නැහැ. නැත්තම් වුවමනාදී අමතක වෙලා කිසිසේත්ම අදාළ නැති එකක් මතක් වෙනවා. පින්වත්නි, අද අපි ඉගෙන ගන්නේ උපාලි සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ ඒ උපාලි සූත්‍රය තියෙන්නේ. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නාලන්දා රජගහ නුවර ඉඳලා ටිකක් දුර වෛශාලි පැත්තට, විශාලා මහනුවර පැත්තට නාලන්දා කියන ගමේ පාවාරික කියන අඹවණි. විශේෂයෙන්ම නාලන්දා රාජගහ ඔය පළාත ඔක්කොම අල්ලගෙන හිටපු කෙනා තමයි නිගණ්ඨනාථ පුත්‍ර. එයාගේ දුෂ්කර වැඩපිළිවෙලට මිනිස්සු බොහෝ දෙනෙක් පැහැදිලා හිටියේ. සාමාන්‍ය මිනිස්යන් කරන්නේ බුද්ධියට තැන දෙන එක නෙමෙයිනේ. ඒ නිසා හරි ලේසි ලෝකෙව පහදව ගන්න. නිගණ්ඨනාථ පුත්‍ර නාලන්දාවේ මහා නිගණ්ඨ පිරිසක් එක්ක හිටියා. නිගණ්ඨනාථ පුත්‍රගේ හිටියා ගෝලයේ දීඝ තපස්සි කියලා. කවුද හිටියේ ගෝලය? දීඝ තපස්සි. දීඝ තපස්සි නාලන්දාවේ පිණ්ඩපාතේ ගියා. එතකොට ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ ඒ කාලේ පිණ්ඩපාතේ. පිණ්ඩපාතේ ගිහින් ඊට පස්සේ හවස කල්පනා කළා මම යන්න ඕනේ පාවාරික අඹවණේට. ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේ දැක්කා. ළඟට ගියා. කතා බස් කළා. පැත්තකින් හිටගෙන හිටගත්තා. ඉතින් බුදුරජාණන් වහන්සේ දීඝ තපස්සිට කියනවා දීඝ තපස්සි මේ තියෙන්නේ වාඩි වෙන්න ආසන වාඩි වෙන්න කිව්වා. ඉතින් මේ නිර්වත් තපස්සි වාඩි වුණා. වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා දීඝ තපස්සිගෙන් තපස්සි නිගණ්ඨනාථ පුත්‍ර කර්ම කීයක් ගැන කතා කරනවද? මොකක්ද ඇහුවේ? කර්ම කීයක් ගැන කතා කරනවද? පාප කර්ම සිදුවෙන්න, පාප කර්ම පවතින්න ඒ කර්ම කීයක් හේතු වෙනවද කියලා එයා කතා කරනවාද? එතකොට මේ දීඝ තපස්සි උත්තර දෙනවා ආයුෂ්මත් ගෞතමය. ඔය කර්ම කියන කතාව නිගණ්ඨනාථ පුත්‍රයන් වහන්සේට රුචි නැහැ. කර්ම කියන කතාව නෙමෙයි නිගණ්ඨනාථ පුත්‍රයා කියන්නේ. දණ්ඩ කියලා. කර්මය නෙමෙයි ඒකට කියන්නේ දඬුවමයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා හරි එහෙනම් කියන්න බලන්න නිගණ්ඨනාථ පුත්‍ර පාප කර්ම කිරීමට පාප කර්මයන්ගේ පැවැත්මට දඬුවම් කීයක් ගැන කතා කරනවද කියලා. තේරුණානේ කියපු ටික. ඊට පස්සේ අරයා කියනවා මේ ආයුෂ්මත් ගෞතමය අපේ නිගණ්ඨනාථ පුත්‍රයන් පාප කර්ම කිරීමට පාප කර්මයන්ගේ පැවැත්මට දඬුවම් 3ක් තියෙනවාය කියලා. දණ්ඩ 3ක් තියෙනවාය කියලා
කියනවා. ඒ තමයි කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. එතකොට නිගණ්ඨනාථ පුත්‍ර ඒ කාලේ කියලා තියෙන බණේ මොකද්ද තියෙන්නේ? කර්ම නෑ. කර්ම කතාව නෙමෙයි. එයා පාවිච්චි කරපු වචනේ මොකද්ද? දණ්ඩ. දණ්ඩ කීයක් තියෙනවද? 3යි. මොනවද ඒ? කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ. බුදුරජාණන් වහන්සේ අහනවා තපස්සී. කාය දණ්ඩ කියන්නේ වෙන එකක්ද? වචී දණ්ඩ කියන්නේ තව එකක්ද? මනෝ දණ්ඩ කියන්නේ තවත් එකක්ද? මෙයා කියන එසේය. ආයුෂ්මත් ගෞතම කාය දණ්ඩ කියන්නේ වෙන එකක්. වචී දණ්ඩය කියන්නේ තව එකක්. මනෝ දණ්ඩය කියන්නේ තව එකක්. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා දීඝ තපස්සිගෙන් තපස්සී. ඔය දණ්ඩ තුنين ඒ කිය මොනවද? කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියන දණ්ඩ තුنين විග්‍රහ කරගෙන යද්දී නිගණ්ඨනාථ පුත්‍ර බරපතලම දණ්ඩේ කියලා කිව්වේ මොකක්ද? ඔය තුنين කියලා ඇහුවා. කාය දණ්ඩද? එහෙම නැත්නම් වචී දණ්ඩද? එහෙමත් නැත්නම් මනෝ දණ්ඩද? මොකද්ද මේ තුන විග්‍රහ කරගෙන යද්දී බරපතලම දණ්ඩේ කියලා උන්නේ කියන්නේ කියලා ඇහුවා. එතකොට දීඝ තපස්සී උත්තර දෙනවා ආයුෂ්මත් ගෞතමේ නිගණ්ඨනාථ පුත්‍රයා මේ දණ්ඩ විස්තර කරගෙන යද්දී මේ තුනෙන් මොන තුනෙන්ද? කාය දණ්ඩයෙන්, වචී දණ්ඩයෙන්, මනෝ දණ්ඩ මහා බරපතල දණ්ඩය කියලා කියන්නේ කාය දණ්ඩය කිව්වා. එච්චර බරපතල නැතේ කිව්වා වචී දණ්ඩ, මනෝ දණ්ඩ. බුදුරජාණන් වහන්සේ අහනවා එයාගෙන් ආයමත් දීඝ තපස්සී කාය දණ්ඩද? මෙයා කියනවා එසේ ආයුෂ්මත් ගෞතමය කාය දණ්ඩ තමයි. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවටත් අහනවා ඈ තපස්සී ඒ කියන්නේ කාය දණ්ඩද? එතකොට මෙයා මේ කියනවා එසේ ආයුෂ්මත් ගෞතමය කාය දණ්ඩ තමයි. ආයමත් තුන්වෙනි තාතුන් වහන්සේ අහනවා ඈ තපස්සී කාය දණ්ඩද මේ බරපතල? එසේ ආයුෂ්මත් ගෞතම. ඔන්න එතකොට උන්වහන්සේ තුන් පාරක්ම ඒ කාරණේ ඇහුවා. ඊට පස්සේ දීඝ තපස්සී අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ආයුෂ්මත් ගෞතමය තමුන්වහන්සේ කර්මයන් කිරීමට කර්මයන්ගේ පැවැත්මට දණ්ඩ කීයක් පනවනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා දීඝ තපස්සී තථාගතයන් වහන්සේට දණ්ඩ දන්න කතාව හරියන්නේ නැහැ කිව්වා. තථාගතයන් වහන්සේ පනවන්නේ කර්මය කියන වචනේ කිව්වා. එතකොට යන් හරි එහෙනම් ආයුෂ්මත් ගෞතමයේ තමුන්වහන්සේ එහෙනම් කියන්න බලන්න පාප කර්ම කිරීමට පාප කර්මයන්ගේ පැවැත්මට කර්ම කීයක් තමුන්වහන්සේ ලෝකයට කියනවාද? තපස්සී මං ලෝකයට මේ පාප කර්මයන්ගේ කිරීමට හේතු භූත වන පාප කර්මයන්ගේ පැවැත්මට හේතු වන කර්ම තුනක් මං කියනවා. ඒ කර්ම තුන තමයි කාය කර්ම, වාචී කර්ම, මනෝ කර්ම. එතකොට අරය අහනවා ආයුෂ්මත් ගෞතමේ එතකොට කාය කර්මය කියන්නේ වෙන එකක්ද? වචී කර්මය කියන්නේ වෙන එකක්ද? මනෝ කර්මය කියන්නේ වෙන එකක්ද? එසේ දීඝ තපස්සී කාය කර්මය කියන්නේ වෙන එකක්, වචී කර්මය කියන්නේ වෙන එකක්, මනෝ කර්ම කියන්නේ වෙන එකක්. ඊට පස්සේ දීඝ තපස්සී අර බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ මෙයා අහන්නේ දැන්. අහනවා ආයුෂ්මත් ගෞතමය ඔය කර්ම තුන විග්‍රහ කරගෙන යද්දී මොන කර්ම තුනද? කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම විග්‍රහ කරගෙන යද්දී
මහා බරපතලයි කියලා තමුන්නාසිය කියන්නේ කොයි කර්මයටද? බුදුරජාණන් වහන්සේ අහනවා තමුන්නාසිය කියන්නේ කොයි කර්මෙද? කාය කර්මෙද? වචී කර්මෙද? මනෝ කර්මෙද? බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා තපස්සී ඔය කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන තුන විග්‍රහ කරගෙන යද්දී මහා බරපතලයි කියලා මං කියන්නේ මනෝ කර්මයයි කියලා කිව්වා. මනෝ කර්මේ තරම් කාය කර්ම හෝ වචී කර්ම බරපතල නෑ කිව්වා. මෙත් අර විදිහටම උන්වහන්සේට අර ගිවිස්සනවා. ඈ එතකොට තමුන්වහන්සේ කියන්නේ මනෝ කර්මමයි. එසේ තපස්සී. මනෝ කර්ම තමයි බරපතලයි කියන්නේ. ආයිමත් අහනවා එතකොට තමුන්වහන්සේ කියන්නේ මනෝ කර්මේ බරපතලයි කියලා. එසේ තපස්සී. මනෝ කර්ම තමයි. තුන්වෙනි යථාර්ථාන උන්නේ හේත්. මොකක්ද අහන්නේ? ඔය මනෝ කර්මයේ එහෙනම් තමුන්වහන්සේ කියන්නේ මේකේ බරපතලයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකක්ද දෙන්නේ? එසේ තපස්සී මනෝ කර්ම තමයි මේකේ බරපතල. කතා කළා හොඳයි එහෙනම් මං ගිහිල්ලා ඉන්නම් කියලා තපස්සී පිටත් වුණා. පිටත් වෙලා කෙලීම ගියේ නිගණ්ඨනාථ පුත්‍ර හොයාගෙන. යනකොට නිගණ්ඨනාථ පුත්‍ර විශාල ශ්‍රාවක පිරිසක් වට කරගෙන වාඩි වෙලා ඉන්නවා. එතකොට බාලක ලෝණාකාර කියන ගමේ පිරිසක්. උපාලි කියලා හිටියා සිටුවරේ. එයත් උතන මෙයාගේ ශ්‍රාවකෙක් වාඩි වෙලා ඉන්නවා. එතකොට නිගණ්ඨනාථ පුත්‍ර දැක්ක මේ දීඝ තපස්සී මේ පිරිස මැද්දෙන් ඈතින් එනවා. දැකලා අහනවා තපස්සී ඔහේ මොකද මේ දවල් වෙලා කොහේ ගිහිල්ලාද ඔය? මේ පරක් වෙලා ඔහේ මේ ඉන්නේ කොහේ ගිහින්ද ඔය? කියනවා ස්වාමීනි මම මේ එන්නේ ශ්‍රමණ ගෞතමයන් සිටි තැන ඉඳලා. ශ්‍රමණ ගෞතමයන් එක්ක කතා බහක් ඇති කරගෙනයි මම මේ එන්නේ. මොන වගේ කතාවක්ද ඔය ශ්‍රමණ ගෞතමයන් එක්ක ඇති උනේ? ඉතින් ඔක්කොම කිව්ව මෙහෙම මේ ශ්‍රමණ ගෞතමයන් කර්මයේ පනවනවාද කියලා ඇහුවා. මං උත්තර දුන්නා කර්මයේ රුචි නෑ අපට. නාථ පුත්‍ර කියන්නේ කර්මය ගැන නෙවෙයි දණ්ඩ ගැනය. ඊට පස්සේ ඒකේ කාය දණ්ඩ තමයි මේකේ මහා බරපතලයි කියලා මං පැහැදිලි කරලා දුන්නා. මං ඇහුවා ඊට පස්සේ ශ්‍රමණ ගෞතමයන් දණ්ඩ පනවනවාද කියලා. එතකොට ශ්‍රමණ ගෞතමයන් මට උත්තර දුන්නා දණ්ඩ කියන කතාවක් මේකේ නැත. කර්මය කියලායි පනවන්නේ කියලා. ඒකේ මොකද්ද කියලා ඇහුවා මේකේ මහා බරපතල. එතකොට ශ්‍රමණ ගෞතමයන් කියනවා මනෝ කර්මයයි බරපතල කියලා. ඕක ඉතින් අහගෙන ඉඳලා නිගණ්ඨනාථ පුත්‍ර කියනවා සාදු සාදු තපස්සී. තපස්සී හරි හොඳයි. ඔයගේ උත්තරේ. හොඳට අවබෝධයක් ඇති ශ්‍රාවකෙක්. ඒ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය ගැන දැනගත්තු ශ්‍රාවකෙක් උත්තර දෙන්න ඕන විදිහට තමයි ශ්‍රමණ ගෞතමයන්ට ඔය උත්තරේ දීලා තියෙන්නේ. දීඝ තපස්සී මේ ලාමක මනෝදණ්ඩේ කියන්නේ මොන කෙහිමලක්ද? මේ කවුද කියන්නේ? නිගණ්ඨයා. නිගණ්ඨනාථ පුත්‍රය. මේ මොන කෙහිමලක්ද මේ මනෝදණ්ඩේ කියන්නේ? මේ මෙච්චර ඕලාරික මේ ගොරෝසු කාය දණ්ඩේ තියාගෙන මේ මනෝදණ්ඩේ ගැන මොකද්ද මේ කියන්නේ? ඒ නිසා මේ පාප කර්ම කිරීමට පාප කර්ම පැවැත්මට බරපතල විදිහට බලපාන්නේ කාය දණ්ඩේ මිසක්කා වචී දණ්ඩත් නෙවෙයි මනෝ දණ්ඩත් නෙවෙයි කියලා කිව්වා. එතකොට එතන හිටියා කවුද? උපාලි. උපාලි කියන්නේ හොඳ නිර්භීත මිනිහෙක්. කෙලින් මිනිහෙක්. නමුත් දැන් මේ මේකට යා බෞද්ධ නෙමෙයි. කාගේ ශ්‍රාවකෙක්ද?
නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයෙකු. උපාලි මේ කතාව අහගෙන ඉඳලා අත් දෙක වැඳගෙන දීඝ තපස්සිට කියනවා ස්වාමීනි දීඝ තපස්සි සාදු සාදු. තමුන්නාන්සේ නම් අවබෝධයක් ඇති දැනුගත් ශ්‍රාවකයෙක් කටයුතු කරන ආකාරයටමයි කටයුතු කරලා තිබෙන්නේ. ශ්‍රමණ ගෞතමයන්ට හොඳ උත්තරයක් දීලා තියෙනවා. ඔය ලාමක මනෝදණ්ඩය කියන්නේ ඇති වැඩක් තියෙන දෙයක් ය. කාය දණ්ඩේ තමයි මේකේ බරපතල. වචී දණ්ඩත් නෙමෙය, මනෝ දණ්ඩත් නෙවෙයි. ඊට පස්සේ කියනවා නිගණ්ඨනාථ පුත්‍රගේ පැත්තට හැරුණා. හැරිලා කියනවා ස්වාමීනි හොඳ කාරණයක් ඕක. මොකද්ද මේ දීඝ තපස්සී බුදුරජාණන් වහන්සේ අතර ඇති වෙච්ච මේ කතා බහ. හොඳ කාරණාවක් කිව්වා මේ. මං යන්නම් දැන් ශ්‍රමණ ගෞතමයන් ළඟට. මං ගිහිල්ලා උන්නැහෙව වාදයකට පටලව ගන්නවා. ස්වාමීනි මං වාදයකට පටලවගෙන හිට බලන්න මං කරන වැඩේ. දිග ලොම් තියෙන එළුනාම්බෙක් අල්ලගෙන හිට. ඒ ලොම් වලින් එහාට මෙහාට පද්දලා කරකෝලා පැත්ත දානවා වගේ මං ශ්‍රමණ ගෞතමයන්ව වාදයේ නැමැති ලොම් වලින් අල්ලගෙන හිට කරකෝලා පැත්ත වැටෙන්න දානවා කිව්වා. ඊට පස්සේ කියනවා ස්වාමීනි ඔය සුරා පෙරන මිනිස්සු සුරා හදන මිනිස්සු ඒ සුරා වර්ග වලට ගන්න පිටි ටික අරන් පැදුරේ උතලා වතුරේ දාලා කලම්බනවා වගේ මම ශ්‍රමණ ගෞතමයන්ව වාදෙන් හොඳ හැටියට කලම්බලා පැත්ත දානවා කිව්වා. සුරා පෙරන මිනිස්සුන්ගේ පෙරහංකඩේ එහාට මෙහාට ගසලා වීසි කරනවා වගේ මං ශ්‍රමණ ගෞතමයන්ව වාදයෙන් ගසලා වීසි කරනවා. ඒ වගේම ස්වාමීනි 60 වයස් පිරුණු මහා හස්ති රාජෙක් පොඩි වතුර පොකුණකට බැහැලා මේ වතුර පොකුණ කලම්බනවා වගේ මමත් ශ්‍රමණ ගෞතමයන් එක්ක මේ වාදෙට පැටලිලා ශ්‍රමණ ගෞතමයන්ව කලම්බලා දානවා කිව්වා. අර ඇතාගේ ක්‍රීඩාව වගේ. ඒ නිසා ස්වාමීනි මං යනවා කිව්වා මේකට. එතකොට මේ නිගණ්ඨනාථ පුත්‍රට සතුටක් ඇති වෙන්නේ නැතිනේ. ඇයි ඇඟිලි ගණන් කරගෙන ඉන්නේ? බුදුරජාණන් වහන්සේට නින්දාවක් අපහාසක් කරන්න ඇඟිලි ගැනගෙන ඉන්නේ. ගච්ඡතු අංගහපති ගෘහපතිය ඔහේ යන්න. ගිහින් ශ්‍රමණ ගෞතමයන්ව වාදෙට පටලව ගන්න. ශ්‍රමණ ගෞතමයන් එක්ක වාදෙට පටලව ගන්න ඕන එක්ක මං යන්න ඕනේ. එක්ක දීඝ තපස්සි යන්න ඕනේ. එහෙම නැත්තම් ඔබ යන්න ඕනේ. දීඝ තපස්ස කියනවා ආහා ස්වාමීනි ඕකට විතරක් කැමති වෙන්න එපා. මුන්නැහිව යවන්න එපා. ශ්‍රමණ ගෞතමයන් ගාවට වාදෙට විතරක් මුන්නැහිව යවන්න එපා. ශ්‍රමණ ගෞතමයෝ කියලා කියන්නේ හරීම මායා ඇති කෙනෙක්. ආවට්ටනී මායා තමන්ගේ ළඟට එන අයව කරකවල ඇදලා ගන්නවා. අන්‍යාගම්කාරයෝ ඔක්කොම කරකවල ඇදලා ගන්නවා කිව්ව තමන්ගේ ළඟට. එතකොට මේ නිගණ්ඨනාථ බුද්ධ අනේ යන්න. ඔක්කොහේ කරන්නද? එක දෙයක් වෙයි කිව්වා. මොකද්ද? දැන් මේ උපාලි ශ්‍රමණ ගෞතමයන් ළඟට වාදයට ගියාම එක දෙයක් වෙයි. මොකද්ද? ශ්‍රමණ ගෞතමයන් උපාලිගේ ගෝලෙක් වෙනවා. ඔහේ හිතන්නේ ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලෙක් වෙයි කියලා නෙමේ. උපාලි කොහේ කරන්නද මොනවා වෙන්නද ඒවා. අනේ ඔහේ යන්න.
කියලා කිව්වා. එතකොට අරයා කියනවා දෙවෙනි වතාවේ අනේ ස්වාමීනි ඒක නම් කියන්න එපා. ඕකට නම් කැමති වෙන්න එපා. මුන් නැහැ වාදයට යවන්න එපා. ශ්‍රමණ ගෞතමයන් ළඟ තියෙනවා මායාවී කෙනෙක්. තමන් ළඟට එන අයව කරකවල ඇදලා ගන්නේ. අන්‍යාගම්කාරයෝ ඔක්කොම කරකෙවිලා ඇදිලා ගියේ. ඒ කාලේ බලන්න එතකොට මේකල මේ ධර්මයට ගරහන්නේ බෞද්ධයෝමනේ. ඒ කාලේ බලන්න ඉතින් කොහොම අභියෝග උන්වහන්සේට තියෙන්නේ නැද්ද? එතකොට දෙවෙනි වතාවෙත් අර නිගණ්ඨනාථ පුත්ත කියන පිරිස මැද අනේ යන්න ඔය යන්න මෙයාට යන්න අරින්න මෙයාගේ ගෝලෙක් වෙනවා මිසක් ශ්‍රමණ ගෞතමයන්ගේ ගෝලෙක් බවට මෙයා පාත් වෙන එක වෙන දෙයක් නෙමෙයි කියනවා. එතකොට මේකෙන් තේරුණා මේ උපාලි කියලා කියන්නේ හොඳ සුපර් ස්ටාර් එකක්. උපාලි. එතකොට අන්න ඔය යන්න කියන මේ වැඩක් නැහැ ගිහිල්ලා වාද කරලා එන්න කියනවා පරද්දවල. උපාලි ගෘහපති පිටත් වෙන්න ඉස්සලා නිගණ්ඨනාථ පුත්තට හොඳට වැඳලා පැදකුණු කරලා කියන්නේ වැඳගෙන වටේ ගිහිල්ලා ඔන්න ගියා. බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න. දැන් හිතේ තියෙන්නේ එතකොට උන්වහන්සේ ළඟට බණ අහන්නද මේ යන්නේ? වාද කරන්න යන්නේ. මනාපකින්ද යන්නේ? අමනාපකින් යන්නේ. නිහතමානීවද යන්නේ? ආහංකාරකමකින් යන්නේ. ගිහින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේට ඒ චාරිත්‍රානුකූලව ඉතින් වන්දලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා අහනවා ස්වාමීනි දීඝතපස්සී අපේ නිගණ්ඨයන් වහන්සේ මෙහි වැඩියද? බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නෝ දීඝතපස්සී ආව තමයි මෙහි. තමුන්නාසීත් සමග මෙන්න මේ වගේ කතා බහක් වුණාද? ඔව් උපාලි මම මෙන්න මෙහෙම ඇහුවා. එතකොට දීඝතපස්සී මෙහෙම උත්තර දුන්නා. ඊට පස්සේ දීඝතපස්සී මගෙන් මෙහෙම ඇහුවා. මං එතකොට මෙහෙම උත්තර දුන්නා. එතකොට උපාලි ගෘහපතියා සිටුවරයා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ඒ දීඝතපස්සීන් වහන්සේ දැනුගත් ශ්‍රාවකේ ශාස්ත්‍රු ශාසනයේ පිහිටලා කටයුතු කරන විදියටමයි කටයුතු කරලා තිබෙන්නේ. බොහෝම හරි ඒ කතා කරපු විදිය. දැන් මෙයා කියන්නේ බොහෝම හරි කතා කරපු විදිය. ඒ දීඝතපස්සී උත්තර දීපු විදිය හරි. අනේ කියන ස්වාමීනි ඔය ලාමක මනෝදණ්ඩේ. ඕක මොකද්ද කියලා අහනවා. මනෝදණ්ඩේ. මේ ඕලාරික කාය දණ්ඩයත් එක්ක සංසන්දනය කළාම මොන ලාමක දෙයක්ද ඔය මනෝදණ්ඩේ කියන්නේ. ඒ නිසා මේ කාය දණ්ඩ තමයි මේ පාප කර්ම කිරීමට පාප කර්මයන්ගේ පැවැත්මට මූලිකම පදනම වෙලා තියෙන බරපතලම එක. වචී දණ්ඩ හෝ මනෝදණ්ඩ නෙවෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා බලන්න මේ හරි ලස්සනයි උන්වහන්සේ මූණ දීපු ඒවා මේ. අහනවා ගෘහපතියේ හැබැයි ඔබ සත්‍ය තුල පිහිටලා මාත් එක්ක කතා කරන්න එනවනම් මොකක්ද උන්වහන්සේ කියන්නේ? ඔබ සත්‍ය තුල පිහිටලා මාත් එක්ක කතා කරන්න එනවනම් අපි දෙන්නගේ මේ කතාව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එතකොට යා කියන හොඳයි ස්වාමීනි මම සත්‍ය තුල පිහිටලා මං කතා කරන්න කැමතියි. අපි දෙන්නගේ කතාව ඉස්සරහට ගෙනියමු. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා උපාලි නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයෝ ඉන්නවා ලෙඩ වෙච්ච. හොඳට ගිලන් වෙච්ච. ඒගොල්ලෝ සීතල වතුර ප්‍රතික්ෂේප කරනවා. උණු වතුර
පරිහරණය කරනවා. නමුත් සීතල වතුර නොලැබෙන නිසා සීතල ජලය නොලැබීමේ හේතුවෙන් ඒ අය මරණයටපත් වෙනවා. මේ වගේ අයට නිගණ්ඨනාථ පුත්‍ර පණවන්නේ කොහේ උපදිනවා කියලාද? මොන වගේ අයටද? සීතල වතුර ප්‍රතික්ෂේප කරපු, උණු වතුර පාවිච්චි කරපු, සීතල වතුර නොලැබීම හේතුවෙන් මරණයටපත් වෙච්ච අය කොහේ උපදිනවා කියලාද නිගණ්ඨනාථ පුත්‍ර කියන්නේ. ස්වාමීනි, මනෝසත්තා කියලා ලෝකයක් තියෙනවා. මනෝසත්තා කියලා දෙවිවරු ඉන්නවා. ආන්ගෙහි තමයි ඒ අය ගිහින් උපදින්නේ. ඒ මොකද එහෙ ගිහින් උපදින්නේ? කියන ස්වාමීනි, ඒ අය ඒ වතුර සම්බන්ධයෙන් හිත බැඳිලා තියෙන වෙලාවේ තමයි මැරුණේ කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා උපාලි කල්පනාවෙන් උත්තර දෙන එකයි දැන් තියෙන්නේ. කල්පනාවෙන් කතා කරන්න කියනවා. මොකද අර කලින් කියාපු එකට දැන් ඔය කියන එක ගැලපෙන්නේ නැහැ කියනවා. දැන් කියන එක කලින් කියපු එකට ගැලපෙන්නේ නැහැ. දැන් උපාලි ඔහේ කිව්වා නේද සත්‍යය පිළිලා මාත් එක්ක කතා කරනවා කියලා. එතකොට ඔහේ කිව්වනේ මේ කාය දණ්ඩ තමයි මහා බරපතලයි කියලා. ඒ වචී දණ්ඩ මනෝදන නෙවෙයි කියලා නොහේ කිව්වේ. කියලා ඔන්න ඊට පස්සේ උන්වහන්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා. උපාලි නිගණ්ඨනාථ පුත්‍ර යාම සංවර කියලා හතරක්. චතු යාම සංවර. යාම සංවර කියලා හතරක් ගැන මේ චතු යාම සංවර හතරක් පෙන්ලා දෙනවා. ඒ තමයි සබ්බවාරි වාරිතෝ. සියලු ජලයෙන් වෙන් වී සිටීම. සබ්බවාරි යුතෝ. සියලු පවෙන් වැළකී සිටීම. සබ්බවාරි දුතෝ. සියලු පව් දවා හැරීම. සබ්බවාරි පුටෝ. ඒ වගේම සියලු පව් දවා හැරී බව ස්පර්ශ කිරීම. මෙන්න මේවා. එතකොට එහෙම කියලා එයා කියනවා ඒ වුණාට එයා ඇවිදිනකොට ආපහු වෙනකොට මේ චූටි සත්තු මැරෙන්න පුළුවන්. කූඹි වගේ පොඩි සත්තු ඇවිදිගෙන යනකොට මැරෙන්න පුළුවන් මෙයා මේකෙන් වැළකීලා හිටියට. එතකොට ඔය චතුයාම සංවරයෙන් මේ සංවර වෙලා ඉන්න පුද්ගලයා එහාට මෙහාට යනකොට එනකොට චූටි සත්තු මැරුණොත් ඒකේ විපාක නිගණ්ඨනාථ පුත්‍ර කොහොමද කියන්නේ කියලා ඇහුවා. ඒක ස්වාමීනි චේතනාව නැති නිසා මහා බරපතලයි කියලා කියන්නේ නැහැ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ ගෘහපතිය ඒතර චේතනාව නැති නිසානේ මහා බරපතල නැත්තේ. ඒතර චේතනාව තිබුණොත් බුදුරජාණන් වහන්සේ අහනවා. චේතනාව තිබුණොත් ස්වාමීනි එහෙමුණොත් මහා බරපතලයි කියනවා. චේතනහම් පන නිගණ්ඨෝ නාථ පුත්තෝ කිස්මින් පඤ්ඤාති. උපාලි චේතනාව නිගණ්ඨනාථ පුත්‍ර පනවලා තියෙන්නේ කොයිද කියලා අහනවා. ස්වාමීනි චේතනාව පනවලා තියෙන්නේ මනෝදණ්ඩයට කියනවා. මනෝදණ්ඩය තුල කියනවා. ගෘහපතිය කල්පනාකාරීව ඔහේ උත්තර දෙන්න. හරි ලස්සන මේවනේ. කල්පනාකාරී උත්තර දෙන්න. කලින් කියාපු එකට මේ කියාපු එක ගැලපෙන්නේ නැහැ. මේ කියාපු එක ඒ කලින් කියාපු එකට ගැලපෙන්නේ නැහැ. සත්‍යයේ පිහිටලා කතා කරනවා කියලා කිව්වා. එතකොට තමයි අපේ කතා බහ වෙන්නේ කියලා. නමුත් එතකොට මෙයා කියනවා ස්වාමීනි එහෙම කිව්වත් මට නම් හිතෙන්නේම කාය දණ්ඩමයි බරපතල. වචී දණ්ඩ මනෝදණ්ඩ නම් නෙවෙයි කියලාමයි මට නම් ස්වාමීනි හිතෙන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපතිය එහෙනම් ඔහි කල්පනා කරන්න මේ නාලන්දාව ගැන. මේ නාලන්දාව දැන් ඔන්න හරි දියුණුයි. සරුසාරයි. කන්න බොන්න තියෙනවා. මිනිස්සු ඉන්නවා හරියට. දැන් මේ නාලන්දාවට
මිනිස්සෙක් කෙනවා කඩුවක් උස්සගෙන. ඇවිල්ලා කියනවා යම් තාක් නාලන්දාවේ සෙනග ඉන්නවද මං එක ක්ෂණයෙන් ඔය ඔක්කොම මේ කඩුවෙන් පෙති ගහනවායි කියලා. ගෘහපති ඒක කරන්න මේ මිනිහට පුළුවන්ද? කයින් නම් ඕක කරන්නේ කාය කර්ම නම් බරපතල කඩුවක් අරගෙන එකපාර මේක පෙති ගහන්න පුළුවන්ද? එතකොට මෙයා කියනවා අනේ ස්වාමීනි එක මිනිහෙකුට නෙවෙයි දෙන්නෙකුට නෙමෙයි තුන් දෙනෙකුට නෙමෙයි 50 දෙනෙකුට 100 දෙනෙකුටත් ඒ වැඩේ කරන්න බෑ කියනවා. එක ෂණයකින් සම්පූර්ණ මිනිස්සු මල්ල ගොඩක් ගහනවා කියන එක කරන්න බෑ කියනවා. එතකොට අහනවා බුදුරජාණන් වහන්සේ කියන ගෘහපතිය අපි කියමු මෙතනට එන්න පුළුවන් එක තාපසයෙක් එක්ක ඍෂිවරයෙක් එන්න පුළුවන් 이르දි වශී ප්‍රාප්තෙක් කෙනෙක්. 이르දි බලයෙන් යුක්ත කෙනෙක්. එතකොට ඒ 이르දි බලපු එක්කෙනාට බැරිද මේ එක ශාපෙකින් මනසින් ඇති කරගලා එක ශාපෙකින් බැරිද මේ නාලන්දාව අලු කරන්න? අහනවා මෙයාගෙන්. එතකොට කියනවා ස්වාමීනි මේ එක නාලන්දාවක් නෙවෙයි. නාලන්දා 10ක් 20ක් 30ක් වුණත් අලු කරන්න පුළුවන් කියනවා ඒ වගේ ඍෂිවරයෙකුට. නාලන්දාව කියන්නේ ඒ වගේ ඍෂිවරයෙකුට මහා සුළු ලාමක දෙයක් කියනවා. ගෘහපතිය කල්පනා හරි ලස්සනයි උන්වහන්සේ පාවිච්චි කර වචන මම පරිවර්තනය කරන්නේ. ගහපති මානසිකරිත්තා කෝ ගහපති ව්‍යාකරෝහි ගෘහපතිය හොඳට කල්පනා කරලා ගෘහපතිය කතා කරපන් කියනවා. බලන්න ලස්සනයි. ඉතින් ඔය කලින් කියපු එකට දැන් කියාපු එක ගැලපෙන්නේ නැහැ. දැන් කියාපු එක කලින් කියාපු එකට ගැලපෙන්නේ නැහැ. ඔය කතා කළේ කොහොමද සත්‍යයේ පිටලා ඉන්නවයි කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මං එහෙම කිව්වා තමයි. ඒ වුණාට මට තවමත් හිතෙන්නේ කාය දණ්ඩමයි බරපතල. වචී දණ්ඩ මනෝ දණ්ඩ නම් නෙවෙය. එතකොට අහනවා ගෘහපතිය ඔබ අහලා තියෙනවද දණ්ඩක කියන වනාන්තරේ අහලා තියෙනවා. ඔබ අහලා තියෙනවද කාලිංග කියන වනාන්තරේ අහලා තියෙනවා. ඔබ අහලා තියෙනවද මෙජ්ජ කියන වනාන්තරේ අහලා තියෙනවා. ඔබ අහලා තියෙනවද මාතංග කියන වනාන්තරේ අහලා තියෙනවා. මේ ඔක්කොම වනාන්තරගත වුණේ පාළු වෙලා ගිහිල්ලා වල්බිහි වෙලා වනාන්තරගත වුණේ මොකද? ස්වාමීනි මං අහලා තියෙනවා දණ්ඩකාරණ්‍ය කාලිංගාරණ්‍ය මිජ්ජාරණ්‍ය මාතංගාරණ්‍ය මේ ඔක්කොම ආරණ්‍ය භාවයට පත් උනේ ස්වාමීනි මං අහලා තියෙනවා මේවා ආරණ්‍ය භාවයට පත් වෙන්නේ ඊරිසිවරුන්ගේ ශාප වලින් මේව වනාන්තර බවට පත් උනේ. ඊට පස්සේ කියන බුදුරජාණන් වහන්සේ කියනවා ගෘහපතිය හොඳට කල්පනාකාරීව උත්තර දෙන්න ඕනේ. ඔහේ දැන් ඔය කියන කතාව කලින් කියාපු එකට ගැලපෙන්නේ නැහැ. කලින් කියාපු එක දැන් කියාපු එකට ගැලපෙන්නේ නැහැ. ඔහේ කිව්වා මොකද්ද කිව්වේ? සත්‍යයෙහි පිහිටලා මාත් එක්ක කතා බස් කරනවා කියලා. මෙයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පළවෙනි උත්තරෙන්ම මම පැහැදුනා. නමුත් මේ ලස්සන කතාව බවහන්සේ මේ විස්තර කරන ලස්සන උපමා මේ විස්තරේ අහන්න මට ආසාව වැඩි. ඒ නිසයි ස්වාමීනි මම කිව්වේ කාය දණ්ඩමයි බරපතල වගේ පේනවයි පළවෙනි එකෙම මට අවබෝධ වුණා. මනෝ කර්මය තමයි බලවත් කියලා. අවබෝධ වුණා ස්වාමීනි. නමුත් ඔබ වහන්සේගේ මේ විචිත්‍ර ප්‍රතිභාන අහගන්න තියෙන ආසාවටයි මං ආයෙමත් මේ මතේ කිව්වේ. ඉතින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යටට හැරවිච්ච දෙයක් උඩට හැරෙවුවා වගේ. වහල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගේ. පාර වැරදිච්ච කෙනෙකුට මාර්ගය පෙන්නුවා වගේ. කරවලේ හිටපු කෙනෙකුට එළිය ඇති කළා වගේ ආලෝක දැල්ලුවා වගේ ලෝකෙ බලන්න.
ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඔබ වහන්සේව සරණ යන පැහැදීම. අන්න පැහැදීම. ඔය පැහැදීමට ආපු බෞද්ධයෝ ලංකාවේ ටික දෙනා ඉන්නේ. අනිත් ඔක්කොම මහා මුඩුම අහංකාර මනසක් තියෙන. පැහැදින් නැතුව ඒකට විරුද්ධව මොනවා හරි හිතන විරුද්ධව කතා කරන පිරිස් මට ගොඩක් අවාසනාව කරන්න දෙයක් නැහැ. අපිට කරන්න දෙයක් නැහැ. මේ පැහැදීම කියන එක ඇති කරගන්න ඕන. හරි ලස්සන සිද්ධියක් මට හම්බුණා මහා සිංහනාද සූත්‍ර දීඝනිකායේ. ඒකෙත් මේ වගේ එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ওই අන්‍යාගමික ආරාමයකට යනවා. ගිහිල්ලා කතා බස් කරන එකට ඒකේ ප්‍රධානියා උන්වහන්සේ කෙරේ පහදිනවා. පැහැදිලා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඇත්තම ඇත්තුයි කියන්නේ. සුගතයන් වහන්සේ ඔය කියන කාරණේ නම් ඇත්තමයි. එතකොට උන්වහන්සේ ඉතින් කරුණ පැහැදිලි කරලා වැඩියා බුදුරජාණන් වහන්සේ. ඒ ස්ථානයේ හිටපු, ඒ ආශ්‍රමයේ හිටපු, ඒ ආරාමයේ හිටපු අර ගෝල පිරිස මුන්නැහෙව වට කරගත්තා. කාවද? ගුරුන් වහන්සේ. ඔහේ හරි පුද්ගලෙක් තමයි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන එකට ඔහේ කියනවා ස්වාමීනි ඒක නම් හරි. ස්වාමීනි ඒක නම් හරි කියනවා. ඒතර මෙයා කියනවා අනේ ඔයි. තමසිලා කොහොම කිව්වත් බුද්ධිමත් කෙනෙක් හැටියට මං මෙච්චර කරුණු සහිතව මෙච්චර සාධාරණ පදනමක් මත ඇත්ත කතා කරද්දී මං බුද්ධිමත් කෙනෙක් හැටියට පිළිනොගන්නේ කොහොමද? මම බුද්ධිමත් කෙනෙක් හැටියට මට මේක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද? මට බෑ ප්‍රතික්ෂේප කරන්න. මට මේක පිළිගන්න ඕනේ කියනවා. බුදුරජාණන් වහන්සේ ළඟට මෙයා යනවා. ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩි වෙලාවේ මගේ ගෝලියෝ ටික ඔක්කොම මාව වට කරගෙන මට බනින්න ගත්තා. තමුන්නාසේ හරි කෙනෙක් තමයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන එකට ඒකනම් ඇත්ත භාග්‍යවතුන් වහන්සේ ඒකනම් ඇත්ත කිය සාක්ක ගැහුවා. කියන එකට. අනේ ස්වාමීනි බුද්ධිමත් කෙනෙක් හැටියට මං කොහොමද මේක ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද මේක? දැන් මේ කියන්නේ බෞද්ධයෙක්ද? වෙනාගමක නායකයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා එයාට කියනවා ඔබ විතරයි ওই පිරිසේ ඉන්න ඇස් තියෙන කෙනා. අනිත් ඔක්කොම අන්ධා අචක්කුකා අන්ධයි ඇස් නැහැ. මං කල්පනා කළේ මේ ධර්මයට ගරහන ලංකාවේ ඉන්න බෞද්ධයන් වේසින් ඉන්න අය ඔය මාර්ගඵල කොහේ කරන්නද කී ධර්මයට ගරහනවනේ පහදින්නවත් දෙන්නේ නැතුව. නින්දා කරනවනේ කොහේ කරන්නද ඕවා මාර්ගඵල ගැන කතා කරනවා භාවනාව ගැන කතා කොහේ කරන්නද කී ඔය ගිහි පැවිදි ඉන්නවනේ ගරහන. අන්ධා අචක්කුකා අන්ධ යස් නැහැ. ඇයි? බුද්ධිමත් කියන මම කියන්නේ අඩු ගන්න ඒ අන්‍යාගම්කාරයාගේ ඇති වෙච්ච පැහැදීම වගේ පැහැදීමක්වත් ඇති වෙනවා නම් මොකද්ද එයාගේ මතය මොකද්ද ඒකේ තිබිච්ච මම බුද්ධිමත් කෙනෙක් හැටියට මම මේක ප්‍රතික්ෂේප කරන්න කොහොමද? අඩු ගන්න ඒ වගේවත් කල්පනාවක් ආවනම් ඔය බෞද්ධ වේසින් ඉන්න අයට බුද්ධිමත් කෙනෙක් හැටියට මම මේක ප්‍රතික්ෂේප කරන්න කොහොමද කියලා අන්න එදාටවත් ජාන්තන් ඇස් පෑදෙනවා. එතකොට ඒ වගේ දැන් මෙයා හරි බුද්ධිමත්. දැන් බලන්න මෙයා ආවේ කොහොමද? නිගණ්ඨනාථ පුත්‍ර ගාමින්දලා මෙයා ආවේ මහා කෝලහලේ කරලා අර දිග ලොම් ඇති එළුවෙක් එළු නාඹේ කල්ලගෙන හිට අර ලොම් වලින් අල්ලගෙන කරකෝල පැත්ත වැටෙන්න දානවා කියලා. අර සුරා හදන මිනිස්සෙක්ගේ සුරා පිටි මේව කරපු පැදුරේ උතලා වතුරේ කලම්බනවා වගේ කලම්බනවායි කියලා. අර සුරා පෙරන පෙරහංකඩේ ගසනවා වගේ ගසනවායි කියලා. 60 වයස් පිරුණු හස්ති රාජයෙක් වතුරේ බහලා කලම්බන සෙල්ලම කරනවා වගේ කලම්බනවා කියලා ආවේ. නමුත් බලන්න මනුස්සයාගේ මොළේ අන්න එතන වැදගත් වෙන්නේ. නිකම් පෙරලීගෙන වැඳගෙන එන මෝඩයට වඩා අර කල්පනාවෙන් එන නිදහස් මනසක් තියෙන ස්වාධීන පුද්ගලයා ඉස්සරහට යනවා. එතකොට විවෘත මිනිස්සෙක් කියන්නේ අර එහෙම කිව්වට ඒ මතියෙම ග්‍රහණය කරගෙන හිටියේ නෑ. ඇත්තට එයාගේ හිත විවෘතයි බුද්ධිමත් නිසා. බුද්ධිමත් විතරක් නෙමෙයි පුදුම නිර්මාණශීලී. එයා කිව්වා ස්වාමීනි මම භාග්‍යවතුන් වහන්සේව සරණ යන්න ඕනේ.
මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් මම සරණ යනවා. මම මේ ශ්‍රාවක සංඝ රත්නයත් සරණ යනවා. මාව අනේ ස්වාමීනි පිළිගන්න. මම මේ ජීවිතේ තියෙනකම්ම මේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් කියලා මාව පිළිගන්නාසේක්වා. බුදුරජාණන් වහන්සේ කියනවා උපාලි ඔබ වගේ ප්‍රසිද්ධ කෙනෙක් ඔය විදියට එකපාරට තීරණයක් ගත්ත එක හරි නෑ. ඔබ වගේ ප්‍රසිද්ධ කෙනෙක් එකපාරට ඔය වගේ තීරණයක් ගත්ත එක හරි නෑ. ඒක කල්පනා කරලා බලලා කළොත් නේද හොඳ. කියන අනේ ස්වාමීනි මම තවත් පැහැදුනා. ඒ කතාවට මං තවත් පැහැදුනා. මං වගේ ප්‍රසිද්ධ කෙනෙක් කල්පනා කරලා කළොත් නේද හොඳයි කියලා ඔබ වහන්සේ කියනවා. ස්වාමීනි මං වගේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන ආගමකට ගියා නම් ඒගොල්ලෝ ස්ටේජ් ගහනවා මා පිළිගන්න. ඒගොල්ලෝ වෙනම උත්සවයක් මං වෙනින් පවත්වනවා. හැම තැනම බැනර්ස් ගහනවා එහෙනම් ඒගොල්ලෝ. නමුත් බුදුරජාණන් වහන්සේ මට කියනවා ඔබ වගේ ප්‍රසිද්ධ කෙනෙක් කල්පනා කරලා වැඩ කළොත් නේද හොඳ. ස්වාමීනි දෙවෙනි වතාවෙත් මම ඔබ වහන්සේ සරණ යනවා. මම දෙවෙනි වතාවටත් ඒ ධර්මය සරණ යනවා. මම දෙවෙනි වතාවටත් ඒ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උපාලිට කියනවා උපාලි ඔබේ නිවස නිගණ්ඨ පිරිසට පැම්පොකුණක් වගේ තිබුණේ. ඔබ බොහෝ කාලයක් තිස්සේ ආයත හොඳට සැලකුවා. උපාලි ඒ සැලකීම දිගටම කරන්න. ස්වාමීනි මම තවත් පැහැදුනා. උපාලි කියනවා ස්වාමීනි මම තවත් පැහැදුනා. ස්වාමීනි ඔබ වහන්සේ මට කියනවා උපාලි බොහෝ කාලයක් ඔබේ නිවස නිගණ්ඨයට පැම්පකුණක් වගේ බොහෝ කාලයක් දම් පැම්පෙදුවා. ඒක දිගටම කරගෙන යන්න කියලා. අනේ ස්වාමීනි මං ඔබ වහන්සේගෙන් අහලා තිබුණේ ඔයිට හාත්පසින් විරුද්ධ කතාවක්. මං අහලා තිබුණේ ඔබ වහන්සේ කියනවා කියලා මටමයි දෙන්න ඕන. මගේ ශ්‍රාවකයන්ටමයි දෙන්න ඕනේ. මට දුන්නොත් තමයි මහත්ඵල වෙන්නේ. මගේ ශ්‍රාවකයන්ට දුන්නොත් තමයි මහත්ඵල වෙන්නේ කියන කතාවයි ඔබ වහන්සේ කියන්නේ කියලා මේ හැමතැනම පැතිරිලා තියෙන්නේ. ඔබ වහන්සේ මට කියනවා ඔබ නිගණ්ඨයන්ට පැම්පකුණක් වගේ ඒ දම් වැට දිගටම කරගෙන යන්න කියලා ඔබ වහන්සේ මට කියනවා. ස්වාමීනි එතකොට නිගණ්ඨයන් කෙරෙහිත් ඔබ වහන්සේ මට දානේ සමාදන් කරනවා දන් දෙන්න කියලා. ස්වාමීනි මම ඒකට වමනා කරන කාලය ගැන මම දැන් දන්නවා. ඒක ඒ විදිහටම එයා ඒක තීරණයක් අරගෙන කරන්නම් කියන එක. ස්වාමීනි මම තුන්වෙනි වතාවටත් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. මම ධර්මයේ සරණ යනවා. මම ශ්‍රාවක සංඝයා සරණ යනවා. බුදුරජාණන් වහන්සේ ළඟට උපාලි පැහැදුනා හොඳටම. ඒ පැහැදීම මම කියන්නේ පින්වත්නි ඔය පැහැදීමවත් ඇති කරගන්න අඩු ගානේ. පැහැදීම අවබෝධයෙන් නැතුව නිකන් කතා කරගෙන කිසි පළක් නැහැ. පැහැදීම එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම, ධර්මයේ කෙරෙහි පැහැදීම, ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීම සහ කල්යාණ මිත්‍රයා කෙරෙහි පැහැදීම. ඒ පැහැදීම ආවොත් තමයි යාට ධර්මයෙන් ඉස්සරහට යන්න පුළුවන්. පුද්ගලික ප්‍රතිරූපේ කොච්චර ඉස්සරහට ගත්තත් ඒකත් එක්ක ධර්මය යන්නේ. හරියට ඔප්පු වෙනවා. මේ අවුරුද්දක් ඇතුළත සිද්ධ වෙච්ච දේවල් දිහා ආපස්සට බලනවා නම්. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් තේරුම් ගත්ත මෙයා හොඳ චිත්ත ප්‍රසාදයකින් ඉන්නේ. අන්න පිළිවෙලින් දාන කතා, සීල කතා, දානීය අනුසස්, සීලිය අනුසස්, සුගතියේ උපත, කාමයේ ආදීනව, කෙලෙසුන්ගේ පීඩා, කෙලෙසුන්ගේ නික්මීමේ අනුසස්. මෙම ප්‍රකාශ කරගෙන යද්දී ඒක බුදුරජාණන් වහන්සේලාට විතරක්ම පිහිටපු දේශනාවක්. දේශනා කුසලතාවයක්. ඒකට කියන්නේ සාමුක්ඛංශික දේශනා කියලා. සාමුක්ඛංශික දේශනා කියලා කියන්නේ
ඒ උවමනා ආර්ය සත්‍ය අවබෝධයට කෙමින් කුළු ගන්නවන්න පුළුවන් කතාව තුළින්. ඒක බුදු කෙනෙක් විතරක් කරන එක. මෙයාගේ හිත සම්පූර්ණයෙන්ම මේ ශාන්ත වුණා මේ කතාව අහලා. නීවරණයන්ගෙන් බැහැර වුණා. සිත ප්‍රබෝධමත් වුණා. ප්‍රසන්න වුණා. බුදුරජාණන් වහන්සේ එයාට ඊළඟට පැහැදිලි කළා දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. මොකද්ද? චතුරාර්ය සත්‍ය පැහැදිලි කළා. ඒ වාඩි වෙලා ඉන්න ආසනයේම කෙලෙස් මල රහිත වූ අවිද්‍යා මල්කඩ රහිත වූ මොකද්ද පහළ වුණේ? දහම් ඇස. දැන් මේ ඇස තියෙනවා. දහම් ඇස පහළ වුණා. ධර්මයෙන් ලෝකේ බලන්න පුළුවන් හැකියාව. දහම් ඇස කියන්නේ ඒකයි. දහම් ඇස පහළ වුණා. මොකද දහම් ඇස? හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යමක් ඇද්ද? ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි. දහම් ඇස පහළ වුණා. ඊට පස්සේ වැඳලා ස්වාමීනි එහෙනම් මට අවසරයි කියලා පිටත් වුණා. පිටත් වෙලා එයා ගෙදරට ගිහිල්ලා එයාගේ මාලිගාවට ගිහිල්ලා එයා දොරටු පාලයට කියනවා ඉම්බා දොරටු පාලයේ අද ඉඳලා මේ නිවස මේ ద్వාරයේ මේ දොරටුව නිගණ්ඨනාථ පුත්‍රගේ පිරිසට විවෘත නැහැ. අද ඉඳලා මේ දොරටුව විවෘත වෙන්නේ භාග්‍යවතුන් වහන්සේටයි භික්ෂුන් වහන්සේලාටයි භික්ෂුණීන් වහන්සේලාටයි උපාසකවරුන්ටයි උපාසිකාවන්ටයි. කවුරු හරි නිගණ්ඨ කෙනෙක් ආවොත් කියන්නේ ස්වාමීනි ඔහොම ඉන්න. උපාලි ගෘහපතියා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඒ නිසා මේ දොරටුව විවෘත නැහැ. ඔහොම වැඩ ඉන්න. මේ දොරටුව විවෘත වෙලා තියෙන දැන් බුදුරජාණන් වහන්සේටත් සිව්වණක් පිරිසටයි. ඒ නිසා ඔබ වහන්සේට දානි මෙහෙන් දෙනවා. ඔහොම වැඩ ඉන්න කියලා දානි ගෙනල්ලා පූජා කරලා පිටත් කරන්න කිව්වා. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේගේ වචනෙත් මෙයා ඉටු කරනවා. දැන් ඔන්න හාහූ ගාලා මේක ගියා. පණිවිඩේ ගියා. මොකද්ද ගියේ? උපාලි ගෘහපති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණා. දැන් මේ ගැන කල්පනාවෙන් හිටියේ කවුද? දීඝ තපස්සි. දීඝ තපස්සි කෙලින්ම ගියා මේ අහලා කෙලින්ම ගියා නිගණ්ඨනාථ පුත්‍ර ළඟට. ගිහිල්ලා කිව්වා ස්වාමීනි හරි වැඩේනේ. මට මේ ආරංචියක් ආවා. උපාලි ගෘහපති දැන් ඔය පිටත් වෙලා ගිය කෙනා ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් වුණාය කියලා. එතකොට කියනවා මේ නිගණ්ඨනාථ පුත්‍ර hina වෙලා කියනවා ඔහි මේ මක්ක කතා කරනවාද? මේ උපාලි ගෘහපතියාගේ ශ්‍රාවකෙක් වෙනවා ශ්‍රමණ ගෞතමයා. එහෙම අර ශ්‍රමණ ගෞතමයාගේ ශ්‍රාවකෙක් විය විදු උපාලි. ඔහි මොනවද මේ දොඩන්නේ? දෙවෙනි වතාවෙත් කියනවා. තුන්වෙනි වතාවෙත් කියනවා. ඊට පස්සේ නෑ එහෙනම් මම ගිහිල්ලා බලා ගන්නම් කියලා. ස්වාමීනි මම ගිහිල්ලාම මේක බලා ගන්නවයි කියලා ඔන්න ගියා. ගියාට පස්සේ මොකද වුනේ? කිව්වා මම බලාගෙන ඉන්නම් මෙයා හැබෑවටම ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකී බවට පත් වුණාද නැත්නම් එහෙම නැද්ද? ගියා. යනකටම දොරටු ගාවට යනවා. වෙනද වගේ එකපාරට කඩාගෙන බිඳගෙන යන්න ගියා. දොරටු පාලේ ඇවිල්ලා ඉන්න කිව්වා. කියලා කිව්වා අද ඉඳලා උපාලි ගෘහපතිතුමා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. මයන් ඉතින් ඇතුළට එන්න බෑ. තමුන්නාසල පිට ඉන්න. ඇතුළට එන්න පුළුවන්කම තියෙන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේටයි සිව්වන පිරිසටයි විතරයි. ඒ නිසා දානි ගෙනත් දෙන්නම් ඔහොම ඉන්න කිව්වා. ඔහේගේ දානි මට ඇති බලන්නේ නැතයි කියලා හැරිලා ගියා. බලන්න මේ කාලේ තිබිච්ච කොහොම එතකොට මේ තියෙන්නේ නැද්දනේ? ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්‍ර ගාවට යනවා. කවුද? දීඝ තපස්සි. දීඝ තපස්සි ගිහින් කියනවා ස්වාමීනි මේක ඇත්ත. මං ඒකයි විරුද්ධ වුණේ. මම ඒකයි විරුද්ධ වුණේ.
මට මේකට කිසිම උනන්දුවක් ඕනකමක් තිබුණේ නෑ. මන් දන්නවා ඔය ශ්‍රමණ ස්වාමීන් ශ්‍රමණ ගෞතමයන් මායාවී ළඟට එන එක්කෙනාව කරකෝල ගන්නවා. අන්‍යාගම්කාරයෙක්ව ගත්තා. ඒ නිසා මං කිව්වා ඒත් නිගණ්ඨනාථ පුත්ත පිළිගන්නේ නෑ. දෙවෙනි වතාවත් කියනවා ඒත් පිළිගන්නේ නෑ. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්ත කියනවා එහෙනම් තපස්සේ මං යන්නම් බලන්න. මම්මම යනවා දැන්. මම ගිහිලා බලනවා මේ කාරණේ හැබෑවක්ද? මේ උපාලි මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකෙක් වුණාද නැද්ද? මම ගිහිල්ලා බලනවා. මහත් පිරිසත් සමග නිගණ්ඨ පිරිසත් සමග ගියා. ගියාම නිගණ්ඨනාථ පුත්‍රට ඇතුළු වෙන්න හදන කියනවා ස්වාමීනි නවතින්න. දොරටුපාලයා කියනවා. ස්වාමීනි නවතින්න. ඇතුළු වෙන්න එපා. අද ඉඳලා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා උපාලි. ඒ නිසා මේ දොර විවෘත නෑ අද ඉඳලා. මේ දොර විවෘත වෙන්නේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේටයි සිව්වනක් පිරිසටයි. වැඩ ඉන්න දාන ගෙනත් දෙන්න. එතකොට කියනවා දානක තාන්න නෙමෙයි ගිහින් කියාපන්. උපාලිට ගිහින් කියාපන් නිගණ්ඨනාථ පුත්‍ර මහා පිරිසත් සමග ඇවිදින්න මේ එළියේ ඉන්නවා කියලා. කියාපන් කිව්වා ගිහින්. ඉතින් මොකද කළේ? දැන් මට තමුනාසිය මුණ ගැහෙන්න ඕනේ. මට උන්නේ නැහෙව මුණ ගැහෙන්න ඕනේ කියලා කියාපන් කිව්වා. දැන් මෙයා ගියා. ගින් උපාලීට කිව්වා හිමියනි මෙන්න මෙහෙම දැන් මුන් ඇවිල්ලා විශාල පිරිසක් ඉන්නවයි. එහෙනම් මේ මැද ශාලාව සූදානම් කරන්න කිව්වා. උපාලි කිව්වා මැද ශාලාව සූදානම් කරලා හරි ගස්සලා තියලා ආසන හදන්නකෝ ඉක්මනට. ආසන හැදුවා. උපාලි දැන් තාම අරගොල්ලෝ එල්ලේ. මැද ශාලාවට උපාලි ගෘහපති ආවා. ඇවිල්ලා ආසන ඔක්කොම බැලුවා. බලලා කල්පනා කළා අවබෝධයෙන් දැන් ඉන්නේ මම මෙච්චර කල් මෙයාගේ යටතේ හිටියේ මට ජීවිතය ගැන අල්ප මාත්‍ර අවබෝධයක් ඇති වුණේ. දැන් අවබෝධයෙන් ඉන්නේ මමයි මේ කාරණේදී. ඒ නිසා ප්‍රධාන ආසනයේ අද මම වාඩි වෙනවා. උපාලි කල්පනා කළා හරි මං කිව්වේ මේ අමුතු නිර්භීත හරි අමුතු චරිතයක් උපාලි. වාඩි වුණා. වාඩි වෙලා කිව්වා එහෙනම් ගිහිල්ලා මේ එන්න කියන්න. දැන් උපාලි වාඩි වෙලා ප්‍රධාන ආසනයේ ඉන්නවා. නිගණ්ඨනාථ පුත්තයි පිරිස එනවා. ඉස්සර උනේ මොකද්ද? නිගණ්ඨනාථ පුත්ත පිරිස ඇතුළට එනකොට උපාලි ගෘහපති අර උතුරු සළුවත් අරගෙන අතට අරගෙන නැමි ගිහින් පිළිගන්නවා. පිළිඅරගෙන අර ආසනේ මහා තෙල් කලයක් පාත් කරන්නේ නැහැ. මෙහෙම වාඩි කරවනවා. අර ආසනේ පීදලා අල්ලගෙන හිමීට වාඩි කරවනවා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් උපාලි වාඩි වෙලා කියනවා මේ ස්වාමීනි එන්න මේ ආසන තියෙනවා කැමති එක වාඩි වෙන්න. නිගණ්ඨනාථ පුත්‍ර උපාලිට කියනවා උපාලි තමුසෙට පිස්සුද? හරි ලස්සනයි වචන. උම්මත්තෝ සිත්වං ගහපති. අවුන නේද? මහලොකුට කිව්වේ කොහොමද? ස්වාමීනි මං යනවා ශ්‍රමණ ගෞතමයන්ට වාද කරන්න යනවා. මං වාද කරන්න යනවා කියලා ගිහින් හරි වැඩේ නේද කරගත්තේ කියලා ඇහුවා. කෝස දෙකම ඇතුව ගිහින් කෝස ඔක්කොම ගලවගෙන ආව නේද කියලා ඇහුවා. මේ කවුද කියන්නේ? නිගණ්ඨනාථ පුත්‍ර කියනවා. කෝස දෙකත් එක්ක ගිහිල්ලා කෝසි ගලවගෙන ආව නේද කියලා අහනවා. බලන්න මේ වචනේ මේ පාවිච්චි කරපු වචනේ මම මේ කියන්නේ. මේ පරිවර්තන මේ කියන්නේ. ඊට පස්සේ කියන S දෙකම එක්ක ගිහින් S දෙක ගලවගෙන ආව නේද කියලා අහනවා. මහලොකුවට වාදෙට කියලා ගිහිල්ලා අර ආවර්තනීය මායාවට අහුවෙලා කරකැවිලා ගියා නේද කියලා අහනවා. එතකොට මෙයා කියනවා බද්දිකා බන්තේ ආවට්ටනී මායා. ස්වාමිනී කරකෝල ගන්න මායාව සුන්දරයි. කල්යාණී බන්තේ ආවට්ටනී මායා. ස්වාමිනී උන්වහන්සේ ගාවට කරකෝල ගන්න මායාව හරි ලස්සනයි. ස්වාමීනි මගේ සියලු ලේ නෑ දෑයෝ
ඒ ආවට්ටනී මායාවෙන් කැරකී යෙත්වා. එය මගේ ප්‍රිය වූ ලේ නෑයන්ට බොහෝ කල හිතසුව පිණිස පවතී. ස්වාමීනි සියලු ක්ෂත්‍රියයෝ ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ආවට්ටනී මායාවට හසු වෙත්වා. ස්වාමීනි සියලු බ්‍රාහ්මණයෝ ශ්‍රමණ ගෞතමයන්ගේ ඒ සුන්දර ආවර්තනී මායාවට කැරකී යෙත්වා. ස්වාමීනි සියලු වෛශ්‍යයෝ එනවා නම් ඒ සියලු දෙනා මේ මායාවට මේ ඔබ වහන්සේලා කියන ඔය ආවට්ටනී මායාවට අහු වෙනවා නම් ඒ අයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ස්වාමීනි දෙවියන් මරුන් බවුන් සහිත ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණන් සහිත ලෝකේ සියලු දෙනාම මේ ශ්‍රමණ ගෞතමයන්ගේ ඔබ වහන්සේලා ඔය කියන ආවට්ටනී මායාවට අහු වෙනවා නම් ඒ සියලු දෙනාටම බොහෝ කල හිතසුව පිණිස පවතිනවා. ස්වාමීනි මට මතක් වෙනවා මේකට උපමාවක්. කවුද මේ කියන්නේ? උපාලි කියන මට මතක් වෙන උපමාවක්. ස්වාමීනි වයසක නාකි බමුණෙක් හිටියා. මේ බමුණට හිටියා ලපටි බිරිඳක්. මේ බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. මේ බිරිඳ බමුණට කතා කරලා කියනවා බ්‍රාහ්මණය අනේ කඩේ ගිහින් වඳුරු පැටියෙක් අරන් වරෙන් හම්බ වෙන්න ඉන්න බබාට සෙල්ලම් කරන්න. එතකොට බමුණ කියනවා බිරිඳට සොඳුරි ටිකක් ඉවසපන්. පුතෙක් හම්බ වුණොත් වඳුරු පැටියෙක් අරන් එන්න. දුවෙක් හම්බුනොත් වඳුරු පැටි කීයක් අරන් එන්න. දැන් මම කියනවා ආයිමත් නෑ ස්වාමීනි මට වඳුරු පැටියෙක්ම අරන් වරෙන් කියනවා. කඩේ ගිහිල්ලා මොකද කළේ? වඳුරු පැටියෙක් ගෙනාවා. ඊට පස්සේ කියනවා අනේ ස්වාමීනි මේ වඳුරු පැටිය අරගෙන යන්න මේ රත්පාණේ කියන පාර ඩයි කරන මිනිස්සයා ගාවට මේ වඳුරු පැටිය අරන් යන්න. ගිහිල්ලා මේ වඳුරු පැටිය හොඳට ඩයි කරලා අපුල්ලලා අරන් වරෙන් කියනවා. බේරෙන්න බෑ වඳුරු පැටිය අරගෙන ගියා. ගිහිල්ලා මේ ඩයි කරන එක්කෙනා ගාවට රත්පාණට කියනවා රත්පාණි අපේ නෝන කියනවා මේ වඳුරු පැටියව රත්තරන් පාටින් ඩයි කරලා හොඳට අපුල්ලා පොඩි කොල්ල ගේන්න කියලා. එතකොට මෙයා කියනවා ඩයි කරන එක්කෙනා කියනවා බ්‍රාහ්මණය මේ වඳුරා වටින්නම් පොඩ්ඩක් ඩයි කරන්න පුළුවන්. ඇපිලිලි බෑ කියනවා. අපුල්ලන්න පොඩි කරන්න මඩින්ද ඒ වඳුරු පැටියට මේක කරන්න බෑ කියනවා. ඒකට මේ එහෙම එකක් නෙමෙයි කියනවා. ඉතින් කියනවා ආන් ඒ වගේ තමයි කියනවා. ඔබ වහන්සේගේ ඔය ඔබ වහන්සේ කී ඉන්න බණ මෝඩයින්ට පොඩි ඩයි එකක් කියනවා. හැබැයි ඕක අපුල්ලන්න බෑ කියනවා. ඕක හොඳට මැඩලා ගන්න බෑ කියනවා. ස්වාමීනි ඊට පස්සේ බමුණෙකුට හම්බ වෙන හොඳ අලුත් වස්ත්‍රයක්. වස්ත්‍රය අරගෙන යනවා අර පඩු ඩයි කරන මිනිස්සයා ගාවට ගිහලා කියනවා මේකට හොඳ රත්තරන් පාට ඩයි එකක් ගාලා හොඳට අපුල්ලලා මැදලා ඉස්තිරි කරලා දීපන්. මේක පුළුවන්. ඔය රෙද්ද ඩයි කරන්නත් පුළුවන්, අපුල්ලන්නත් පුළුවන්, පොඩි කරන්න පුළුවන්, ඉස්තිරි කරන්නත් මේක පුළුවන්. අන්න ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුද්ධිමත් මිනිසෙකුට පඩු ගහන්න පුළුවන් මිනිසෙක් වගේ කියනවා බුද්ධිමත් මිනිසයා. ඒ බුද්ධිමත් මිනිසයාට හම්බ වෙන සුදු අලුත් වස්ත්‍රයක් වගේ කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය. හොඳට ඒක පදම් කරලා ගන්න පුළුවන් කියනවා. එතකොට නිගණ්ඨනාථ පුත්‍ර කියනවා දැන් රජුන් සහිත සියලු දෙනා දන්නේ උපාලි තමුසි මගේ ගෝලෙක් කියලායි. දැන් උපාලි ඇත්ත කියන්න ඕනේ. ඔබ කාගේ ශ්‍රාවකෙක්ද කියලා අහනවා. මම කියන්නේ මේ අභියෝගේ මේ අභිමානයේ තියෙන එක්කෙනෙක් අපිට මේ යුගයේ දකින්න තියෙනවා නම් ඒක දුර්ලභයි. උපාලි නැගිටිනවා. හිට ගන්නවා ආසනෙ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ දිශාවට වැඳ ගන්නවා. වැඳගෙන කියනවා එහෙනම් නිගණ්ඨනාථ පුත්‍රය අහගන්න මම කාගේ ශ්‍රාවකයෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ නම් 100ක් කියනවා. ඒ නම් ටික ගාථා 10කින් කියන්නේ මම මේක සිංහලට පරිවර්තනය කළා. මෙන්න බලන්න වැඳගෙන බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ නාම 100ක් කියනවා.
කොච්චර මේ නිර්මාණශීලී විස්මිත ප්‍රඥාවක් තියෙන මහා නුවණක් තියෙන මහා ඉදිතරකමක් තියෙන අභිමානවත් මිනිසෙක්. අපි කියමු ඒක. සාදු සාදු මහා නුවණැති හේයින් ධීර නම් වූ මොහන්දුර දුරලෝහෙයින් විගත මෝහ නම් වූ කෙලෙස් හුල් බිඳලෝහෙයින් පබින්න කිල නම් වූ මාරසේනා ජයගත් හේයින් විජිත විජය නම් වූ කෙලෙස් දුක් නැති හේයින් අනීග නම් වූ සොඳුරු සමසිත නැති හේයින් සුසමචිත්ත නම් වූ වැඩුණු සිල් ඇති හේයින් බුද්ධ සීල නම් වූ සොඳුරු ප්‍රඥා ඇති හේයින් සාදු පඤ්ඤ නම් වූ කෙලෙස් දුර්ගයෙන් එතරට වැඩි හේයින් වෙස්සන්තර නම් වූ නිමල ගුණ ඇති හේයින් විමල නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම් සැකයෙන් එතරට වැඩි හේයින් අකතං කති නම් වූ සතුටින් පිරුණු සිත් ඇති හේයින් තුසිත නම් වූ කාම ගුණ බැහැර කළ හේයින් වන්ත ලෝකාමිස නම් වූ ලොවේ යහපත දැක සතුටු වන හේයින් මුදිත නම් වූ ශ්‍රමණ ගුණ සපුරාගත් හේයින් කත සමන නම් වූ උදාර මිනිසෙකු හේයින් මනුජ නම් වූ අවසන් සිරුර දරනා හේයින් අන්තිම ශරීර නම් වූ උතුම් මිනිස් රුවණක් හේයින් නර නම් වූ අලාමක සිත් ඇති හේයින් අනෝම නම් වූ කෙලෙස් දුහුවිලි නැති හේයින් විරාජ නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම් සංකාරහිත සිත් නැති හේයින් අසංසය නම් වූ හැමට යහපත සදනා හේයින් කුල නම් වූ
ලෝ සතුන් දමනය කරනාහෙන් වේනයික නම් වූ දහමේ මැනවින් ඉක්මවන උතුම් රථාචාර්යයන් හෙයින් සාරථීවර නම් වූ උදාර ගුණ ඇති හෙයින් අනුත්තර නම් වූ පිරිසිදු දහම් ඇති හෙයින් රුචිර ධම්ම නම් වූ නිසක ගුණ ඇති හෙයින් නික්කංක නම් වූ නුවණින් ලොව එළිය කරනාහෙයින් පභාසකර නම් වූ මානය සිඳලූ හෙයින් මානච්චිද නම් වූ මහාවීර ගුණ ඇති හෙයින් වීර නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම් අසම ගුණ ඇති හෙයින් නිසභ නම් වූ පමන කල නොහැකි ගුණ ඇති හෙයින් අපමෙය නම් වූ ගැඹුරු නුවණැති හෙයින් ගම්භීර නම් වූ මුනි දහමට පැමිණි හෙයින් මෝනපත්ත නම් වූ බිය රහිත ගුණ ඇති හෙයින් ඛේමංකර නම් වූ ලොවෙහි උතුම් දෙවියන් බඳු හෙයින් දේව නම් වූ ධර්මයෙහි පිහිටා සිටි හෙයින් ධම්මට්ඨ නම් වූ සංවර සිත් ඇති හෙයින් සංඝුතත්ත නම් වූ කෙලෙස් ගැට ඉක්මවා ගිය හෙයින් සංඝාතික නම් වූ දුකින් නිදහස් වූ හෙයින් මුත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම් මහ හස්ති රාජයෙක් වැනි හෙයින් නාග නම් වූ ඈත වනයේ වසනා හෙයින් පන්තසේන නම් වූ කෙලෙස් බැඳීම් ගෙවා දැමූ හෙයින් කීන සංයෝජන නම් වූ කෙලෙසුන්ගෙන් නිදහස් වූ හෙයින් මුත්ත නම් වූ නුවණින් යුතු කතා බහ ඇති හෙයින්
පටිමන්තක නම් වූ කෙලෙසෝදාහලහෙන් දෝන නම් වූ මානධජ බිමහෙලුහෙන් පන්නද්ධජ නම් වූ විතරාගීහෙන් විතරාග නම් වූ දමනය වූහෙන් දමිත නම් වූ කෙලෙස් සිතිවිලි නැතිහෙන් නිප්පපංච නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්. සත්බුදුවරුන් අතරේ සත්වැනි මහා ඍෂියෝහෙන් ඉසි සත්තම නම් වූ කුහක ගති නැතිහෙන් අකුහ නම් වූ ත්‍රිවිද්‍යාව ලදහෙන් තේවිජ්ජ නම් වූ ශ්‍රේෂ්ඨත්වයට පත්වූහෙන් බ්‍රහ්මපත්ත නම් වූ කෙලෙසෝදාහලහෙන් නහාතක නම් වූ දහම් පද මැනවින් දෙසනාහෙන් පදක නම් වූ සැහැල්ලු සිතකය ඇතිහෙන් පස්සද්ධ නම් වූ දුටු දහම් ඇතිහෙන් විදිත වේද නම් වූ හැමට පළමුව ධර්මදානය දුන්හෙන් පුරින්දද නම් වූ සියලු ගුණයට දක්ෂ වූහෙන් සක්ක නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්. ආර්ය ගුණ ඇතිහෙන් අරිය නම් වූ වඩන ලද සිත් නැතිහෙන් භාවිතත් නම් වූ උතුම් ගුණයට සැපැමිණිහෙන් පත්තිපත්ත නම් වූ දහම මැනවින් තෝරා දෙනහෙන් වෙය්‍යාකරණ නම් වූ මනා සිහිනුවන ඇතිහෙන් සතිමා නම් වූ නුවණින් ලොව දකිනාහෙන් විපස්සී නම් වූ රහත් ගුණයෙන් යුතුහෙන් අනභිනත නම් වූ සියලු නුගුණ බැහැර වූහෙන්
අනපනත නම් වූ තෘෂ්ණා නැති හේයින් අනේජ නම් වූ වසඟ කළ සිත් නැති හේයින් වසිපත්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්. යහපත් මග වැඩි හේයින් සම්මග්ගත නම් වූ ධ්‍යාන වඩනා හේයින් ජායි නම් වූ කෙලෙස් හා එක් නොවූ සිත් ඇති හේයින් අනනුගතන්තර නම් වූ පාරිසුද්ධ සිත් ඇති හේයින් සුද්ධ නම් වූ නිකලෙස් ගුණයෙන් යුතු හේයින් අසිත නම් වූ නැති නොවන ගුණයෙන් යුතු හේයින් අපහින නම් වූ හුදකලාවේ ඇලුණු සිත් ඇති හේයින් පවිවිත්ත නම් වූ ලොවෙහි මුදුනට පත්තු හේයින් අග්ගපත්ත නම් වූ සසරින් එතරට වැඩි හේයින් තින්න නම් වූ අනුන් එතෙර කරවන හේයින් තාරයන්ත නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්. ශාන්ත විහරණ ඇති හේයින් සන්ත නම් වූ ගම්භීර ප්‍රඥා ඇති හේයින් භූරි පඤ්ඤ නම් වූ මහා ප්‍රඥා ඇති හේයින් මහා පඤ්ඤ නම් වූ ලෝභය දුරු වී ඇති හේයින් වීත ලෝභ නම් වූ සත්‍යයට පැමිණි හේයින් තථාගත නම් වූ සොඳුරු ගමනක් වැඩි හේයින් සුගත නම් වූ එවැනි වෙන කෙනෙකු නැති හේයින් අපටි පුද්ගල නම් වූ සමාන කෙනෙක් නැති හේයින් අසම නම් වූ විශාරද ඥාන ඇති හේයින් විසරද නම් වූ සියුම් නුවණැති හේයින් නිපුන නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්. තණ්හාව සිඳලූ හේයින් තණ්හච්ඡිද නම් වූ අවබෝධයට පැමිණි හේයින්
බුද්ධ නම් වූ කෙලෙස් දුම් බැහැර කළ හේන් වීත ධූම නම් වූ කෙලෙස් හා නොතැවරී සිටිනා හේන් අනුපලිත නම් වූ පුද පූජාවනට සුදුසු හේන් ආහුනේය නම් වූ ශ්‍රේෂ්ඨ උතුමෙකු හේන් යක්ඛ නම් වූ උතුම් පුද්ගලයෙකු හේන් උත්තම පුද්ගල නම් වූ අසාමාන්‍ය ගුණ ඇති හේන් අතුල නම් වූ මහා ගුණ ඇති හේන් මහා නම් වූ මහා යසසට පත් වූ හේන් යසග්ග පත්ත නම් වූ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම්. සාදු සාදු. ඉතින් උපාලි ගෘහපති වැඳගෙන ඔන්න ඔය 900 කිව්වා. බුදුරජාණන් වහන්සේ පැත්තට වැඳ හරිලා. නිගණ්ඨනාථ පුත්‍ර උඩ ගිහින් බිම වැටුණා. නිගණ්ඨනාථ පුත්‍ර අහනවා ඇස් ලොකු කරගෙන හක්ක පළල් කරගෙන අහනවා. මොකක්ද අහන්නේ? එම්බා ගෘහපති. තොප ඔය ශ්‍රමණ ගෞතමයන්ගේ ඔය කියපු ගුණ කවුදද කව කොල්ලේ මෙච්චර ඉක්මනට? එතකොට කියනවා ස්වාමීනි ඒක මේ වගේ දෙයක්. දක්ෂ මල්කාරයෙක් ඉන්නවා. මේ මල්කාරයාට ලස්සනට මල් මාල ගොතන්න පුළුවන්. එයාට ලස්සන මල් ගොඩක් හම්බ වෙනවා. එයා ඒ ලස්සන මල් ගොඩ එකතු කරගෙන ලස්සනට මල් ලම්මුනනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අනේක වර්ණනා ගුණයෙන් යුක්තයි. අනේක සිය ගණන් වර්ණනා ගුණයෙන් යුක්තයි. ඒ වර්ණනා ගුණය ගැන කවුද බුද්ධිමත් කවුද වර්ණනා නොකර ඉන්නේ කියන එකටම ඉවස ගන්න බැරුව ගියා. එක පාට කටින් ලී වමන ගියා. ඊට පස්සේ ඒකෙම ලෙඩ වෙලා තමයි යා අරගෙන ගියේ. ඒකෙම යන්නේ නැති වුණා. දැන් බලන්න පින්වත්නි මේ ශ්‍රාවකයෙකුගේ අභිමානය. ශ්‍රාවකයෙකුගේ අභිමානය. ශ්‍රාවකයෙකුගේ ජීවිතයේ තියෙන නෝන්ජල්කමක් කියලා හිතන්න එපා. දැන් මෙතන බලන්න අනික මෙයා මේ පුතඥ කෙනෙක්ද? සෝවාන් වෙච්ච මාර්ගඵලලාභී ශ්‍රාවකයෙක්. අර නිගණ්ඨනාථ පුත්‍රගේ ප්‍රධාන ශ්‍රාවකයා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන්ම පැමිණි මාර්ගඵලලාභී ශ්‍රාවකයා. බලන්න මේ ශ්‍රද්ධාව. මේ සෝතාපට්ටි යංගනේ. බලන්න මේ පැහැදීම. මේකට තමයි මම කියන්නේ ඉස්සෙල්ලා අපිට ඇති වෙන ඕනේ මොකද්ද? පැහැදීම. පැහැදීම. ඒ පැහැදීම තිබුණොත් යා බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා. ධර්මයේ කෙරෙහි පහදිනවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි පහදිනවා. ඒක කාගෙන්ද ලැබුණේ කියලා කල්යාණ මිත්‍රයා කෙරෙහි පහදිනවා. හැබැයි බුද්ධිමත් එක්කන. ඒ පැහැදුනාට පස්සේ යාගේ ආත්ම දෘෂ්ටිය නෙමෙයි ඉස්සරහට ගන්න. යාගේ ප්‍රතිරූපෙ නෙමෙයි ඉස්සරහට ගන්නෙ. පැහැදීම ඉස්සරහට ගන්නෙ. ආන්ගේ පැහැදීම ඇති කර ගැනීමේ වාසනාව හැම දිනාටම උදා වේවා. සාදු සාදු සාදු.
මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.